මේක අපි කියන්නේ core structure power design electrical power design and electrical calculation tool. එහෙම නැත්නම් මේකට මේ අපි කලින් පාවිච්චි කරපු නම තමයි EcoDial. EcoDial කියලා කියන්නේ ඇත්තටම electrical power system design tool එකක්. මේක Schneider Electric වලින් free of charge ඔයාලට දෙන tool එකක්. මම මේකේ link එකත් ඉස්සර පස්සට පෙන්නන්නම්. එතකොට මේ tool එකේ අපි බලන්න හදන්නේ මොනවද කරන්න පුළුවන්, ඒකත් එක්කම advantages මොනවද, ඔයාලට මේක ඇත්තටම helpful වෙනවද electrical system එකක් design කරගන්න. එතකොට අද අපේ මුල් session එකම තියෙන්නේ මෙන්න මේ tool එක ගැන. බලමු මේක use කරන්නේ කොහොමද, ඒකත් එක්කම මේ කතා කරන tool එකත් එක්ක වැඩ කරන්නේ කොහොමද කියන එක. එහෙනම් අපි මේ කතා කරන software piece එකම දැන් software එක බොහොම පැහැදිලි EcoStruxure Power Design. එහෙම නැත්නම් අපි මම මේ පෙන්නපු EcoDial කියන එක තමයි මේ පේන්නේ. EcoDial කියන පරණ software එක. කියන්නේ කලින් කාලයක් තිස්සේ මේක evaluation වෙච්ච මේ කලින් කාලට evaluate වෙච්ච software එකක්. මේක දැන් නම තමයි EcoStruxure Power Design. ඔයාලට මේ link එක මම share කරන්නම්. මේක තමයි download කරගන්න පුළුවන් link එක. එතකොට බොහොම simple tool එකක්. බොහොම simple tool එකක්. මේක PC install කරන්න පුළුවන්, PC එකක install කරන්න පුළුවන්, Windows වල install කරන්න පුළුවන් programming tool එකක්. හරිම ඉක්මනට, හරි නිවැරදිව, බොහොම optimize එහෙම නැත්නම් බොහොම simplified method එකකට අපේ electrical system එකේ calculation එකක් මොනවා හරි කරගන්න ඕන නම් කරන්න පුළුවන් tool එකක්. එතකොට මේ tool එක ගත්තොත් මේ tool එකේ අපි සාමාන්‍යයෙන් ගත්තොත් low voltage අපි දන්නවා මේ system එක සම්පූර්ණ මෙලාව කරන්නේ low voltage design වලට. low voltage කියද්දී වල දන්නවා මොකද්ද මේ low voltage කියන්නේ කියලා. අපි සාමාන්‍යයෙන් low voltage කියලා කියන්නේ less than 1 kV 1000 volts වලට වඩා අඩු voltages. එතකොට මෙන්න මේ කතා කරන range එකට තමයි මෙන්න මේ අපි කතා කරන EcoStruxure Power Design කියන software එක compatible වෙන්නේ. ඒකත් එක්කම බලන්න හදන්නේ මොනවද මේ tool එකේ අපිට කරන්න පුළුවන් දේවල්. ගොඩක් තියෙනවා. මේ points ගොඩාරයක් තියෙනවා. මම ඉක්මනට මේ tool එකේ අපේ තියෙන facilities ටික පෙන්නන්නම්. එතකොට සාමාන්‍ය electrical circuit එකක single line diagram එක extract කරන්න පුළුවන්, draw කරගන්න පුළුවන්. ඒකත් එක්කම electrical system එකේ consistency verify කරගන්න පුළුවන්. consistency verify කරගන්නවා කියලා කියන්නේ අපි කලිනුත් කතා කරලා තියෙනවා එක විදිහේ cascading, එහෙම නැත්නම් discrimination, ඒකත් එක්කම කොහොමද මේ circuit breaker select කරන්නේ, connect කරන්නේ, calculation. එතකොට calculation එක circuit breaker විතරක් නෙමෙයි, අනිත් components ඒ කියන්නේ උදාහරණයක් විදිහට ගත්තොත් power cable, අනිත් equipment, terminals, bus bar මේවා calculate කරන්නේ කොහොමද, මේ වගේ size එක අපි කතා කරන load එකේ අපේ requirement එකේ හැටියට match වෙනවද, ඒකත් එක්කම හරි component එක select වෙනවද මේ network එකේ requirement එකට. එතකොට අපි කතා කරන network characteristics කොහොමද වෙනස් වෙන්නේ අපි බලමු ඉස්සරහට example දෙකක් විතර අරගෙන. ඒකත් එක්කම errors and warning, සමහරක් වෙලාවට wrong calculation එකක් එහෙම නැත්නම් අපිට miss වෙච්ච point එකක් තියෙනවා නම් error එකක්, warning එකක් generate කරන්න පුළුවන්. ඒකත් එක්කම international standard compliances, ඒ කියන්නේ අපි ගත්තොත් අපි පාවිච්චි කරන IEC standard එකේ application එකක්ද, එහෙම නැත්නම් European Community එකේ standard එකක්ද, ඒ කියන්නේ SENELEC standard එකක්ද, එහෙම නැත්නම් වෙන standard එකක application එකක්ද, ඒ application වලට component කොහොමද select වෙන්නේ. එතකොට අපිට පුළුවන් එක එක network වලට අවශ්‍ය report generate කරන්න. ඒ කියන්නේ installation report එක, then design report tag generate කරන්න. මේ වගේ වැඩ ගොඩක් කරන්න පුළුවන්. අපි මම මේකින් මේවා පෙන්වන්නට වඩා බොහොම පැහැදිලිව මම පෙන්වන්නම් කොහොමද මේ අපි කතා කරන application එක, එහෙම නැත්නම් මේ අපි කතා කරන software එක use කරන්න කියලා. එතකොට මේක apply කරන්න පුළුවන් areas තියෙනවා, office building, hospital, hotel, banks, retail මේ වගේ ඕනම තැනක use කරන්න පුළුවන් software එකක් තමයි මේ අපි කතා කරන EcoStruxure Power Design software එක. ඔයාලට පේනවා ඇති මේ software එක. මට විශේෂම වැදගත් දේ තියෙන්නේ මෙන්න මේ software එක සහ ඒකේ tool ටික පෙන්වන්න. මේ software එක මම ඔයාලට පැහැදිලිව කිව්වා මේක freeware එකක්. කියන්නේ free of charge download කරන්න පුළුවන්. free of charge download කරලා මම link එක ආපහු සරක් කියන්නේ මම ඔයාලට link එක share කරන්නම්. මේ software එක install කරලා ඉවර වුණාම ඔයාලකින් අහනවා license agreement එකක්. ඒ license agreement එක ගැන එච්චර worry වෙන්න එපා. මේකට ඔයාලගේ basic credentials එක කියන්නේ email address එකක්, එහෙම නැත්නම් connect කරන method එකක් දෙන්න. එතකොට ඒකේ registration key එක free of charge ඔයාලට දෙනවා. ඒ කියන්නේ මේක full time use කරන්න පුළුවන් key එකක්. එතකොට මේ software එක ගත්තා. මේ software එකේ ඔයාලට පේනවා ඇති මේක එක Windows ඇරලා තියෙනවා, menus, tabs ගොඩක් තියෙනවා. උදාහරණයක් විදිහට ගත්තොත් tabs කීපයක් තියෙනවා, project parameters, design and sizing, smart solution, report generation, ඊට අමතරව මෙහි තියෙනවා curves, details, properties,
අපි අපේ ආපහුසට ගියොත් ප්‍රොජෙක්ට් ඩිසයින් එකට ගියොත් අපිට එක එක විදිහේ ටූල්ස් ගන්න පුළුවන් සිංගල් ලයින් ඩ්‍රොයින් එක එක්ස්ට්‍රැක්ට් කරන්න පුළුවන්. එතකොට මේ වගේ ගොඩක් වැඩ කරන්න පුළුවන් ටූල් එකක්. මේ ටූල් එකේ 100%ක්ම ඇප්ලිකේෂන් එක 100%ක්ම මේ ටූල් එක යූස් කරන විදිහ මට කියන්න හම්බෙන එකක් නෑ මේ වගේ පැයකින්. මම බොහොම බේසිකලි ඔයාලට පෙන්නන්නම් සාමාන්‍ය සර්කිට් එකක්. අපි දැන් සාමාන්‍ය සිස්ටම් එකකට ඩිසයින් එකක් කරගන්නේ කොහොමද සහ ඔයාලට එතනින් එහාට පුළුවන් මේක තනියෙන් ස්ටඩි කරන්න. ඒකත් එක්කම මේකට රිලේටඩ් YouTube එකේ ගොඩක් වීඩියෝස් තියෙනවා. මේ Schneider Electric company එකෙන්ම launch කරපු මේ ඕනම දෙයක් use කරලා ඔයාලට පුළුවන් ඔයාලගේ සිස්ටම් එකේ තව modifications එහෙම නැත්නම් තව advanced improvements කරන්න ඕන නම් ඒ ටික කරගන්න. එතකොට මම basically බලන්න හදන්නේ කොහොමද project එකක් start කරන්න කියන එක. එතකොට සාමාන්‍යයෙන් software එක install කර software එක open කරපු ගමන් window එකක් එනවා. ඒකෙන් දහන්නේ අලුත් project එකක් create කරනවද එහෙම නැත්නම් තිබිච්ච project එකක් open කරනවද කියලා. මට මේ window එක මෙතන පෙන්වන්න බෑ. හේතුව මගේ වෙන screen එකක තමයි initial window එක open වෙන්නේ. ඒක නිසා මම මේ වෙන screen එක තමයි ඔයාලට present කරන්නේ. ඒ කතා කරන initial window එක පෙන්වන්න බැරි ප්‍රශ්නක් තියෙනවා. හැබැයි මම ඔයාලට මේ initial window එක ඕන නම් පෙන්වන්න පුළුවන් ක්‍රමයකුත් තියෙනවා. බලමු අපි. ඒක ලොකු දෙයක් නෙමෙයි ලොකු ප්‍රශ්නයක් නෙමෙයි ඒක බොහොම සරලව පෙන්වන්න පුළුවන් මෙතඩ් එකක් කමන්නේ අපි ඉස්සරහට ගිහින් බලමු මේකේ මේ බොහොම සරලව පෙන්වනවා මේ කොහොමද අලුතෙන් ප්‍රොජෙක්ට් එකක් ඕපන් කරනවද එහෙම නැත්නම් අලුතෙන් ප්‍රොජෙක්ට් එකක් පටන් ගන්නවද එහෙම නැත්නම් තිබිච්ච ප්‍රොජෙක්ට් එකක් ඕපන් කරනවද කියලා. එතකොට මම අද මේ වෙලාවේ සිලෙක්ට් කරගෙන තියෙන්නේ අලුතෙන් ප්‍රොජෙක්ට් එකක් පටන් ගන්න. ඒ කියන්නේ new project. new project button එකට ගියා new project button එක create කරපුවම මට project එකක් ආවා. එතකොට මට පුළුවන් මේ project එක දන්න නමකින් කොහේ හරි දන්න තැනක save කරන්න. මේවා ගැන විශේෂයෙන් කියන්න ඕන නැහැ. මට වැදගත් වෙන tabs කීපයක් තියෙනවා. ඒකේ පළවෙනි tab එක තමයි මෙන්න මේ project parameter. මේ project parameter tab එකට ගියපුවම සමහර වෙලාවට ඔයාලගේ visibility එකේ අවුලක් තියෙනවා නම් මේ කතන්දරේ මේකේ මීට වඩා zoom කරගන්න බෑ. ඒතර project parameters වල පෙන්නනවා අපි කතා කරන project එකේ basic parameters. උදාහරණයක් තමයි network සහ network frequency. ඊට පස්සේ අපෙන් අහනවා අපි කතා කරන electrical installation එකේ එහෙම නැත්නම් අපි කතා කරන electrical project එකේ අපේ target power factor එකක් තියෙනවද? ඒ කියන්නේ cos phi එක target power factor value එකක් තියෙනවද? මම තාම use කරලා තියෙන්නේ මේකේ පෙන්නපු default value එක 0.928 කියන value එකක් තමයි පෙන්නලා තියෙන්නේ. එතකොට reactive power threshold එකක් තියෙනවද? ඒ කියන්නේ reactive power limitation එකක් තියෙනවද? surge arrestor එකක් enable කරන්න බලාපොරොත්තුවක් තියෙනවද? මගේ එකේ no කියලා තියෙන්නේ. එතකොට මේ cascading implement කරනවද? එතකොට මේ කතා කරන සෑහෙන ලොකු ප්‍රමාණයක විස්තර මෙන්න මේ කතා කරන basic project parameters වල අහනවා. එතකොට project එක generate කරන්න කලින් project එක පටන් ගන්න කලින් අඩුම ගානේ මෙන්න මේ කතා කරන project parameters වල basic parameters ටික check කරගෙන ඉන්න. මේක මේ මම වෙනලා තියෙන window එකත් default. ඒ කියන්නේ මේක මට software එකේ අලුත් project එකක් පටන් ගන්නකොට දීපු default menu එක තමයි default window එක තමයි තියෙන්නේ. මම කිසිම දෙයක් වෙනස් කරලා නැහැ. අපි ඔය විදිහට ඉස්සරහට යන්. එතකොට මගේ frequency hertz 50ක් නිසා මට ප්‍රශ්නයක් නැහැ. මම යනවා මගේ ඊළඟ tab එකට. Design and sizing. මේක තමයි important tab එක. එතකොට අපි මේ කතා කරන project එකේ generate කරන හැම report එකක්ම හැම information එකක්ම base වෙන්නේ මෙන්න මේ කතා කරන tab එක ඇතුලේ තියෙන මේ Windows ටිකේ අපි enter කරන information එක. එතකොට අපි මෙතෙන්ට ගිහිල්ලා අපිට පුළුවන් අපිට කැමති විදිහේ network එකක් generate කරගන්න. එහෙනම් මුලින්ම මම හැමෝටම තේරෙන විදිහේ single line diagram එකක් මෙන්න මේ කතා කරන environment එක ඇතුලේ යන ගන්නවා. උදාහරණයක් විදිහට මම ගියා මෙතනට ඔයාලට පේනවා ඇති මෙන්න මෙතන තියෙනවා display and mask component මේක drop down කරපු ගමන් ඔයාලට හම්බෙනවා tools ගොඩාරයක්. මේ tools ටික ඇතුලේ අපිට තියෙනවා අපට අවශ්‍ය දේවල් sources තියෙනවද distribution systems තියෙනවද මේ ඉස්සරහට බලා ගන්න පුළුවන්. මම click කරා sources click කරපු ගමන් මට හම්බෙනවා එක විදිහේ sources මේක generator එකක් වෙන්න පුළුවන් transformer එකක් වෙන්න පුළුවන් එහෙම නැත්නම් එක විදිහේ sources reactive power source එකක් වෙන්න පුළුවන්. මම මුලින්ම ගත්තා බොහොම simple source එකක් click කළා මෙන්න මේ source එක අරගෙන ගියා මෙතෙන්ට. ඔයාලට පේනවා ඇති single line diagram එකක්. මේ single line diagram එක ගැන මම අමුතුවෙන් කියන්න ඕනේ නැහැ. ඔයාලට පේනවා ඇති මේකේ තියෙනවා feeder එක. මේක තමයි medium voltage feeder එක. ඊට පස්සේ transformer එකක් තියෙනවා. කතන්දර ගොඩක් තියෙනවා. ඔයාලට පේනවද මෙන්න මේ window එකත් එක්ක වාගේ දකුණු අත පැත්තේ open වෙලා තියෙනවා properties window එකක්. මේ properties window එකේ දැන් මේ window එක කොහොමද මට zoom කරලා පෙන්වන්න පුළුවන්. මේකේ තියෙන component තමයි මේ තියෙන්නේ.
ඔයාලට පේන ඇති මේ තියෙන component එක. Initially අපි source එකක් නැත්නම් source එකක් connection එක ගත්ත ගමන් source එකේ තියෙන basic appearance එක තමයි මේ තියෙන්නේ. එතකොට මේ තියෙන්නේ අපි කතා කරන මෙන්න මේ power source එකේ තියෙන properties ටික. එතකොට මේ properties අපට අවශ්‍ය විදිහට හදන්න පුළුවන්. උදාහරණයක් තමයි මෙයා කියනවා UN. ඒ කියන්නේ මෙන්න මේ transformer එකට supply කරන feeding end එක UN තියෙන්නේ 20 kilovolts. මේ තියෙන්නේ 20 kilovolts. 20 kV system එකක්. අපේ අතරම තියෙන 20 kV system එකක් නෙමෙයි අපි හිතමු අපේ ළඟ තියෙන්නේ 33 kV අපේ local 33 kV system එකක්. එතකොට මේ 33 kV system එකේ ඔයාලා දන්නවා නම් short circuit level එක එහෙම නැත්නම් මේ parameters දන්නවා නම් enter කරන්න. ඊට පස්සේ අපෙන් අහනවා MV cable length එක. ඒ කියන්නේ මෙන්න මේ medium voltage cable length එක. කියන්නේ feeding end එකේ ඉඳලා transformer end එකට කොච්චර length එකක් තියෙනවද? මේකේ තියෙන default 10 meters මම ඒක එහෙම තියන්නම්. මොකද මට එච්චර ලොකු concern එකක් නැහැ මේ high voltage පැත්ත ගැන. ඊට පස්සේ අහනවා technology එක. මේ transformer එක මොන type එකේ transformer එකක්ද? racing transformer එකක්ද? mineral oil transformer එකක්ද? එහෙම නැත්නම් ওই කතන්දර ගොඩක් තියෙනවා. ඊට පස්සේ මගෙන් අහනවා URT2 ඒ කියන්නේ output voltage එක මොකක්ද? ඒක important point එකක්. output voltage එක 3 phase මොකක්ද වෙන්නේ? මම 400 කියලා select කරන්න. ඊට පස්සේ මගෙන් අහනවා වැදගත්ම දේ type of the system earthing. මෙන්න මේක හරිම important. දැන් ඔයාලට පේනවා ඇති මෙන්න මේ solution එක. මේක ඇත්තටම මේ කතා කරන solution එක IEC standard එකේ solution එකක්. හැබැයි ඔයාලට පේනවා ඇති මේකේ earthing type එක කියලා select කරගෙන තියෙන TNS. එතකොට මම හිතන්නේ ඔයාලා මේ ගැන aware. මේ ගැන ඔයාලා දන්නවා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපි electrical power system එකක් ගත්තොත් electrical power system එක earthing systems mainly parts හතරක් තියෙනවා. එකක් තමයි TNC, TNS, TT සහ IT. මම ප්‍රශ්නයක් විදිහට ඔයාලගෙන් අහුවොත් අපි පාවිච්චි කරන system එක අපි කතා කරන අපේ ලංකාවේ අපේ installation එක අපේ grid එක තියෙන්නේ මොන earthing system එකේද? මේකට උත්තර ගොඩක් එන්න පුළුවන්. මේක මම ඔයාලගෙන් මම කියලා දෙන්න අවශ්‍යතාවයක් නැහැ. මේක නිකම්මට ගිහින් check කරන්න. මොනවද මේ earthing systems අපේ මුළු globe එකේම world එකේම installation වලදී පාවිච්චි කරන earthing systems මොනවද? එතකොට අපි පාවිච්චි කරන්නේ TT කියන system එක. TT කියන system එක ඔයාලට පේනවා ඇති මේ diagram එකේ පුංචි වෙනස්කම් වෙනවා මේ TT system එක දාපුවම. TT කියන system එකේදී අපින් අහන්නේ වෙන මොකුත් නෙමෙයි neutral එකක් තියෙනවද? earthing point එකක් තියෙනවද? මේ දෙක separated sameද? මේ කතා කරන earthing එකක්ද distribute කරනවද distribution circuit එකේ? මේ වගේ කතන්දර ගොඩක් ඒ නිසා මම ආපහු ඔයාලට කියනවා ඔයාලගේ මෙන්න මේක හරියට ඉගෙන ගන්න. එතකොට මෙන්න මේ point එක හරිම important. එතකොට basically source එක හරියටම configure කරගත්තා නම් එතනින් පස්සේ ඔයාලා add කරන හැම load එකක්ම මෙන්න මේ source එකට හරියන විදිහට තමයි මේකට apply වෙන්නේ. එහෙමනම් හරිම important. මෙන්න මේ කතන්දර. ඊට පස්සේ අපෙන් අහනවා transformer එකෙන් පස්සේ main circuit breaker එක තියෙනවා. main circuit breaker එක ගැන idea එකක් තියෙනවද? එහෙම නැත්නම් main circuit breaker එකයි transformer එක අතර තියෙන cable distance එක ඔයාලා දන්නවද? මේක තමයි අපි කතා කරන LV cable distance එක. දන්නේ නැත්නම් අපි as it is තියමු නැත්නම් අපි අපේට feed කරගන්න පුළුවන් මේ data ටික. right. එහෙමනම් basically මම කරේ එකම එක දෙයයි මම මගේ system එකට source එකක් add කරගත්තා. මගේ system එකට source එකක් add කරගත්තා. ඊට පස්සේ මම කරන්නේ මේ සිස්ටම් එකට මේක තමයි මගේ main incoming point එක. එහෙම නැත්නම් transform incoming එක මම මෙතෙන්ට add කරගන්නවා distribution system එකක් bus bar. මේ තියෙන්නේ මගේ bus bar system එක. මේක horizontal bus trunking system එකක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අපි කතා කරන conventional bare bus එකක් වෙන්න පුළුවන්. මේ තියෙන්නේ මගේ bus bar එක. මේ bus bar එක වලට ඕනනම් expand කරගන්න පුළුවන්. මේ tool එකත් එක්ක වැඩ කරන්න මම ඇත්තටම මේ tool එකේ තියෙන component පාවිච්චි කරන්න කොහොමද කියලා කියලා දෙන්න ඕනේ නැහැ. මේක හරියම සරලව වැඩේ කරන්න පුළුවන්. එතකොට අපිට පුළුවන් මේ bus bar එක දෙපැත්තට extend කරන්න. මේ තියෙන්නේ bus bar එකේ data ටික. ඊට පස්සේ අපිට පුළුවන් මේ bus bar එකට අපට අවශ්‍ය වෙන අපේ load එකේ අපේ system එකේ අපට අවශ්‍ය වෙන loads ටික අපට add කරගන්න. right. මම අද හිතනවා මගේ ළඟ තියෙනවා මෙන්න මේ කතා කරන system එකට connect වෙච්ච motors දෙකක්. එකක් 75 kilowatt 3 phase motor එකක් සහ 22 kilowatt motor එකක්. අපි මේක ඔයාලට ඕන නම් suggestion එකක් දෙන්න. මම දැන් basically ගියා load වලට ගිහිල්ලා මේ තියෙන මගේ load types lamps එහෙම නැත්නම් තියෙනවා cable socket outlet එහෙම නැත්නම් අපි කතා කරන passive load එකක් තියෙනවා. එහෙම නැත්නම් අපිට ගන්න පුළුවන් electric motor එකක්. මම මේ electric motor එකේ load එක අරගෙන ගිහිල්ලා plug කරා මෙතෙන්ට. ඔයාලට පේන ඇති plug වෙච්ච ගමන් මේක black color වුණා. right. මේ තියෙන්නේ මගේ එක motor එකක්. right. මම තව motor එකක් connect කරන්නම් ඔයාලට පොරොන්දු වෙච්ච විදිහට. මේ තියෙන අනිත් motor එක මම අනිත් motor එක ගෙනින්න අනිත් motor circuit එක මෙතෙන්ට connect කරා.
ඉතින් බොහොම සරලව සිංගල් ලයින් ඩ්‍රෝයින් එකක් ඔයාලට ඇවිත් තියෙනවා. එතකොට මේ සිංගල් ලයින් ඩ්‍රෝයින් එකේ දැන් මම කරන්න හදන්නේ මෙන්න මේ මෝටර එකේ මෝටර් ෆීඩර් එකේ මෝටර් ඩේටා ටික එන්ටර් කරන්න. මොකද ලෝඩ් එක ගැන අපි දන්නවා. ලෝඩ් එක ගැන අපට අයිඩියා එකක් තියෙනවා. එහෙනම් මේ ලෝඩ් එක ගැන අයිඩියා එක තියෙනවා නම් අපි මේ සම්පූර්ණ බ්‍රාන්ච් එක එහෙම නැත්නම් මේ ලෝඩ් එක වෙන මේ ලෝන් මේ කරන්න පුළුවන්. මට ඕනම් බ්‍රාන්ච් එකම පෙන්වන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. මම බ්‍රාන්ච් එකම සෙලෙක්ට් කරා. සෙලෙක්ට් කරපුවම මගෙන් අහනවා මේ බ්‍රාන්ච් එකේ මට පෙන්වනවා මේ බ්‍රාන්ච් එකේ ප්‍රොපර්ටිස් ටික. මොනවද බ්‍රාන්ච් එකේ ප්‍රොපර්ටිස්? TT සිස්ටම් එකක්, කේබල් ලෙන්ත් එක. මෙතන කේබල් ලෙන්ත් එකක් පෙන්වන්නේ 5 මීටර්. අපි දැනට කොහොම තියමු. එතකොට මගෙන් අහනවා විස්තර ගොඩක්. මේකෙදි මම මේ විස්තර කිසිම දෙයක් ෆිල් කරන්න නැතුව මම යනවා launch motor wizard. motor wizard එක launch කරන්න යනවා. ඒ කියන්නේ මගේ මෝටර එකක් තියෙනවා නම් මේ මෝටර එකේ data ටික තමයි මේ ඉල්ලන්නේ. එහෙමනම් මගෙන් අහනවා මෝටර එකේ කිලෝවොට් කැපැසිටි එක කීයද? මම කියනවා මේක 22 කිලෝවොට් මෝටර එකක්. ඊට පස්සේ අහනවා with thermal protection. මෝටරේට thermal protection තියෙනවද? yes. ඒකත් එක්කම අහනවා I start per IR. ඒ කියන්නේ starting current එකයි rated current start current එකයි rated current එකයි අතරේ ratio එක අහනවා. මේක වෙනස් කරන්න එපා. මේක අපි පස්සේ දවසක බලමු. මේක අපිට වෙනස් කරන්න පුළුවන්. මේක තියෙන less than මේක තියෙන්නේ less than 19. අපි ඔක default තියන්නකෝ ඔය විදිහටම. ඊට පස්සේ මම එනවා rated current වලට. එතන 22 kilowatt motor එකක් කියලා කියන්නේ by default එයා පෙන්නනවා 40 amp කියලා. ඔයාලට වෙනසක් වෙනවා නම් මේක වෙනස් කරන්න. මම මේක මෙහෙම තියන්න. ඊට පස්සේ අපි කතා කරන motor එකේ power factor එක. power factor එක 0.86 කියලා තමයි මෙයා mention කරන්නේ. ඔයාලට පුළුවන් ඔයාලට කැමති power factor එකක් ඔයාලගේ motor name plate එකේ තියෙන power factor එක පෙන්නන්න. right. මේ තියෙන්නේ motor එකේ basic data ටික. motor එකේ basic data ටික rated current එක ඇහුවා, power factor එක ඇහුවා, motor capacity එක ඇහුවා. ඊට පස්සේ ආවා motor feeder එකට. motor feeder කියලා කියන්නේ motor starting method එක. motor starting method එක විදිහට අපිට කැමති motor starter එකක් select කරගන්න පුළුවන්. එතකොට අපිට තියෙනවා starter types හතරක්. එකක් තමයි direct online, star delta, variable speed drive or smooth starter. ඒ කියන්නේ soft starter කියන එක. මම මෙතනට ගියා star delta වලට. මම හිතනවා මේකේ star delta වලින් තමයි start කරන්නේ. ඒක star delta select කරපු ගමන් මෙයා හදුවා තව ratio එකක්. මොකක්ද දන්නවද? අපි කතා කරන motor එකේ starting current ratio එක start current වලට rated current එක 19% වලට දැන් 19 times වලට වඩා අඩුයි කියලා කිව්වට starter එක select කරපු ගමන් I starting current එක divide by rated current එක කියන්නේ ratio එක start current එකයි rated current එකේ ratio එක 2.4 වලට එනවා. ඇත්තටම මේක තමයි default star delta starter එකක තියෙන current ratio එක. කියන්නේ starting current එක 2.4 කියලා කියන්නේ. right. එහෙනම් මේක මෙහෙම තිබ්බා. ඊට පස්සේ මම ආවා protection ගැන. protection basic protection provide කරා. ඒක තමයි thermal protection තියෙන්නේ. thermal tripping class 10 ද 20 ද 25 ද කැමති විදිහට select කරන්න පුළුවන්. thermal protection type එක separate ද inbuilt මේ separate ද inbuilt කියන එකේ meaning එක අපි කතා කරන upstream circuit breaker එක ඇතුලේ provide කරනවද? එහෙම නැත්නම් separate relay ද? right. මේක කැමති විදිහට select කරන්න පුළුවන්. separate thermal overload relay එකක් නම් මෙහෙම තිබ්බා. ඊට පස්සේ යනවා with contactor. yes contactor type එකේ starter එකක්. ඊට පස්සේ යනවා type of coordination. මම මේ ගැන කලින් session එකක කතා කරලා තියෙනවා. අපි කතා කරන starter එකේ component coordination එක එහෙම නැත්නම් starter එකේ coordination එක type 1 ද type 2 ද කියලා අහන්නේ. ඉතින් අපිට customer ගේ requirement එක හැටියට select කරන්න type 2. එතකොට contactor type එක separate device එකක්. මම type 2 කියලා තිබ්බා. ඒක okay කරා. ඔයාලට පේනවා ඇති ඒක ඕකේ කරපු ගමන් මේ සර්කිට් එකේ වෙනස්කම් කීපයක් මෙයා කරා. මෙතන ස්ටාර් ඩෙල්ටා එකක් කරා. ඊට පස්සේ 22 කිලෝවොට් මෝටර එකක් කරා. රයිට් මේ අවශ්‍ය දේවල් ටික කරගෙන ඉතියි. මම මේ වගේම බොහොම ඉක්මනට ඊළඟ මෝටර් සර්කිට් එකත් මේ වගේම වෙනස් කරගෙන යනවා. එහෙනම් මම මෝටර් සර්කිට් එක ගත්තා. launch motor wizard ගිහිල්ලා මම මේක හදනවා 75 කිලෝවොට් මෝටර එකකට. ඔයාලට කැමති ගාණක් හදාගන්න ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ මම මේකේ starting method එක විදිහට soft starter එකක් එහෙම නැත්නම් smooth starter එකක් දැම්මා. starting current එක 3 times වලට වෙනස් වුණා. එතකොට thermal protection එක integrated. ඒ කියන්නේ මේ අපි කතා කරන soft starter එකේ තියෙනවා කියලා mean කරනවා. මේකේ coordination එක අපි type 1 තියමු. ඕනනම් type 2 තියන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. ඔයාලට කැමති විදිහට customer ගේ requirement එකකට ඔයාලගේ design එකේ requirement එකකට තියන්න. මේ හැම එකකම
කේබල් ලෙන්ත් එක මම තාම සෙට් කරලා තියෙන්නේ වෙන මොකුත් නෙමෙයි ඩිෆෝල්ට් සෙටින් එකට. මෙන්න මෙතන ඔයාලට තියෙන ලොකු වැඩක්. ඒක තමයි මෙන්න මේ කේබල් distances ටික සෙට් කරන්න වෙනවා. ඒ කියන්නේ උදාහරණයක් ගත්තොත් මෙතන 5 මීටර් කියලා මම select කරලා තියෙන්නේ. මේක ඔයාලට පුළුවන් කේබල් ලෙන්ත් එක කැමති විදිහට හදන්න. right basically මේ ටික ඉවරයි. මේ ටික ඉවරයි. ඊට පස්සේ මම තව පුංචි වැඩක් කරන්න මේ සර්කිට් එකට. තව පොඩි වැඩක් කරන්නම්. ඒක තමයි මම තව පොඩි බස් බාර් piece එකක් මේකට add කරගන්නම්. මොකද මේක මේ අපිට ටිකක් අඩු වෙලාවක් ඇතුලේ කතන්දර ගොඩක් යන නිසා මම තව බස් බාර් piece එක sub distribution බස් බාර් එකක් කනෙක්ට් කරා. මේ කනෙක්ට් කරපු sub බස් බාර් එකට මම feeder circuit එකක් කනෙක්ට් කරනවා. feeder circuit එක ඇවිල්ලා මේ තියෙන්නේ. right මම මේක කනෙක්ට් කරා මෙතෙන්ට. right very good. ඊට පස්සේ මම මේකට add කරනවා loads දෙකක්. මම මේකට add කරන්නම් passive load එකක්. මේ තියෙන්නේ passive load එකක්. ඊට පස්සේ මම මේකට add කරන්නම් තව අපි ගමු උදාහරණයක් විදිහට lighting load එකක්. මම මේක බොහොම simply add කරනවා. ඔයාලට පේනවා ඇති lighting load එක add කරපු ගමන් මුළු මේ හැම design part එකක්ම black වුණා. හැබැයි තාම මේ passive load එක add කරපු තැන blue color තියෙනවා. ඒකට හේතුවක් තියෙනවා. මේ load එක අපි define කරලා නැහැ. එතකොට මේ load එක define කරන්න ඕන. load එක define කරනවා කියලා කියන්නේ load එකේ ampere ගාන, හෝ kilowatt ගාන, හෝ kVA ගාන අපි මෙන්න මෙතන set කරන්න. අපි උදාහරණයක් විදිහට ගමු. අපි passive load එකක් විදිහට ampere 25ක load එකක් add කරනවා. right 25ක load එකක් add කරපුවම මම ඔයාලට පේනවා ඇති මුළු network එකම black color වුණා. එතකොට මේක තමයි ඔයාලගේ design එක. එතකොට මේ design එකේ single line diagram එක තමයි මේ තියෙන්නේ. එhmenan මේ ටික කොහොම හරිනම් අපි basically වෙන මුකුත් බැරි නෑ. හැබැයි ඔයාලට පේනවද මේ කිසිම device එකක ratings ඇවිත් නෑ. සමහර තැන්වල ratings ඇවිත් තියෙනවා. හැබැයි basically කිසිම තැනක rating ඇවිත් නෑ. ඒතකොට basically අපි කරන්නේ අපේට අවශ්‍ය component ටික ඔක්කොම place කරගත්තා. ඒ ඔක්කොම component ටික place කරගෙන ඉවරලා දැන් අපිට පුළුවන් මේ system එකේ requirement එක calculate කරන්න. මෙන්න මෙතන නම් පෙන්නනවා 160 kVA transformer එකක් තිබ්බනම් ඇති කියලා මේකට. අපි calculate කරලා බලමු project එක. yes මම save කරන්න. මම project එක save කරන්නම්. training 1 කියලා. මගේ project save කරන තැන මම save කරා training 1 කියලා. එතකොට calculate කරා. calculate කරපු ගමන් ඔයාලට පේනවා ඇති මෙන්න මෙතන තියෙනවා. මෙන්න මේ corner එකේ මෙන්න මගේ mouse point එක පෙන්නන තැන 2 errors detected. errors දෙකක් detect කරලා තියෙනවා. එතකොට මේ system එකේ errors තියෙනවා අතන. අපි හිතන් හිටියේ මේ circuit එක හරි කියලා. නෑ මේ circuit එකේ errors තියෙනවා. අපිට පුළුවන් මෙන්න මේ drop down පල්ලෙහා තියෙන මෙනු එකේ බලන්න errors මොනවද කියලා. එක error එකක් තියෙනවා. පැහැදිලිව කියලා තියෙනවා. error එකට message එක විදිහට දීලා තියෙනවා. In the TT system, it is mandatory to install residual current protection device either on each income O and each outgo of bus bar downstream of source. ඒ කියන්නේ TT system එකක IEC standard එකේ බොහොම පැහැදිලිව කියලා තියෙනවා මෙන්න මේ devices වලට residual current protection අවශ්‍යයි. ඒවා provide කරපු නැති නිසා තමයි මේ errors ඇවිත් තියෙන්නේ. right මම එනම් click කරා මෙන්න මෙතන මේ circuit එකට residual current කොහොමද supply කරන්නේ? මම මගේ breaker එක select කරා. breaker එක select කරපුවම ඔයාලට පේන ඇති property window එක එකේ residual current protection no කියලා තියෙන්නේ. මම කිසි දෙයක් හිතන්නේ නැතුව මේක yes කරනවා. right ඔයාලට පේනවා ඇති මෙතන symbol එක වෙනස් වුණා. මම මෙතනත් ඒ වගේම ගියා. මෙන්න මේ circuit එකටත් මම add කරා අපි කතා කරන residual current protection. හොඳට බලාගෙන ඉන්න yes add කරපු ගමන් එයා residual current protection දුන්නා. මම මේ circuit එකටත් add කරන්නම් residual current මේ කරගෙන යන නිසා මම මේකටත් add කරා residual current protection. මෙතන leakage current protection. එහෙනම් මගේ මේ කතා කරන feeder එකේ හැම outgoing feeder එකකටම මම residual current protection provide කරලා තියෙන්නේ. එහෙනම් දැන් අපි බලමු මේ project එක save කරා. මේ project එක save කරලා අපි try කරමු මෙන්න මේ කතා කරන calculation එක කරන්න. අපි කතා කරේ බොහොම basic දේවල් ටිකක්. එතකොට warnings, errors මේ හැම දෙයක්ම අපේ window එකේ බොහොම පැහැදිලිව පේනවා. බොහොම කල්පනාවෙන් කරොත් හොඳ design එකක් කරගන්න පුළුවන්. especially electrical panel board එකක් වෙන්න පුළුවන්, electrical installation එකක් වෙන්න පුළුවන්, distribution system එකක් වෙන්න පුළුවන්. බලමු අපේ result එක මොකද වෙලා තියෙන්නේ කියලා. මට පෙන්වන්න අවශ්‍ය වෙන්නේ මේකේ පොඩි message එකක් දෙනවා අපි අමතක කළා. ඔයාලට පේනවද calculate කරපුවම මුළු circuit එකේ තියෙන හැම component එකකම requirement එකේ නැත්නම් component එකකම ratings මෙයා calculate කරලා දෙලා තියෙනවා. මම උදාහරණයක් විදිහට ගියොත් upstream end එකට ඔයාලට පේනවද transformer එකේ විස්තර ටික. transformer එක 160 kVA transformer එකක්. එතකොට 33 to 400 volt TT type එකේ transformer එකක්. transformer ගැන
වැඩි විස්තර ඕන නම් ට්‍රාන්ස්ෆෝමර් එක ක්ලික් කරන්න. එතකොට මේ ට්‍රාන්ස්ෆෝමර් එකේ සම්පූර්ණ විස්තර ටික තියෙනවා. එතකොට ට්‍රාන්ස්ෆෝමර් එකේ ප්‍රයිමරි කනෙක්ෂන් එක ඩෙල්ටා, සෙකන්ඩරි කනෙක්ෂන් එක ස්ටාර් with නියුට්‍රල්. මේ අපි දන්න බේසික් දේවල් ටික තියෙනවා. එතකොට ඕම්ස් ගාන by default value එකක් විතර අපි දන්නවා නම් අපිට data ටික enter කරගන්න පුළුවන්. ඒකත් එක්කම මේ කේබල් ඩිස්ටන්සස් ගත්තොත් කේබල් ලෙන්ත් දැන් උදාහරණයක් විදිහට ගත්තොත් ට්‍රාන්ස්ෆෝමර් එකේ ඉඳලා මේන් සර්කිට් බ්‍රේකර් එකට ෆීඩ් කරන ඕන කේබල් එක. මම ක්ලික් කරා. ක්ලික් කරපුවම පේනවා 5 මීටර් කේබල් ලෙන්ත් එකක් තමයි ඕන වෙන්නේ. අපි කියන්නේ 5 මීටර් කේබල් ලෙන්ත් එකක්. එතකොට 5 මීටර් කේබල් ලෙන්ත් එකක් වුණොත් මෙයා මේ කේබල් එක ගැන විස්තර ගොඩක් කියලා තියෙනවා. කේබල් එක LV කේබල් එකක්, කේබල් ලෙන්ත් එක 5 මීටර්. 5 මීටර් කියලා කිව්වේ අපි මේක වෙනස් කරේ නැති නිසා. අපි මේක 10 මීටර් කරමු. මම මේ කේබල් එක 10 මීටර් කරා. 10 මීටර් කේබල් ලෙන්ත් එකක් කරපු ගමන් මට පේනවා මේ කේබල් එකේ කන්ඩක්ටර් මැටීරියල් එක කොපර්ද ඇලුමිනියම්ද කන්ටැක්ටර් මෙටල් ඕ පොලිඑතිලින් කියන්නේ මේක කන්ඩක්ටර් මෙටල් ඕ කියන්නේ කන්ඩක්ටර් පේසස් ටික තියෙන්නේ මේකයි ඒත් එකම නියුට්‍රල් එක තියෙන්නේ කොහමද ඉන්සුලේෂන් එක තියෙන්නේ මොන ටයිප් එකේ ඉන්සුලේෂන් එකක්ද මේක ක්‍රොස් ලින්ක් පොලිඑතිලින්ද එහෙම නැත්නම් රබර්ද PVCද live conductors multi-core cable එකක්ද single කියන්නේ මේ feeding cable එක multi-core cable එකක්ද single core cable එකක්ද protective equipment එකෙන් protective earth එක included එක separate ඒකත් එක්ක මේ කතන්දර ගොඩක් තියෙනවා. ඒකත් එක්කම ඔයාලට පුළුවන් පොඩි වැඩක් කරන්න. මෙන්න මේ cable එකේ insulation එක ගැන predict කරන්න පුළුවන්. insulation එක ගැන selection එකක් කරන්න පුළුවන්. multi-core cable කියලා මෙන්න මෙතනට ගියපුවම මෙතන පෙන්නනවා cable installation එක කොහොමද කරන්නේ cable tray එකකද install කරන්නේ එහෙම නැත්නම් මේ කතන්දරේ cable එක cable trunking එකද එහෙම නැත්නම් overhead කරනවද එහෙම නැත්නම් මේ cable එක underground දානවද cable එක building to building ද මාරු වෙන්නේ in the ground උනොත් කොහොමද වෙන්න ඕන cable sizing මේ හැම දෙයක්ම වෙන වෙනම කැල්කියුලේට් කරලා මෙන්න මේ කතා කරන කේබල් එකේ තන පෙන්නනවා. එතකොට කේබල් එකේ සයිසිං එක මෙයා කැල්කියුලේට් කරලා දීලා තියෙන්නේ. පේසස් හැම පේස් එකකටම 70 mm කොපර් කේබල්. නියුට්‍රල් එකක් same size, earth එක half size තමයි මෙයා කැල්කියුලේට් කරලා දෙන IC standard එකේ requirement එක. ඊට පස්සේ main breaker එක ගැන පෙන්නලා තියෙනවා. main breaker එක 250 amp breaker එකක්. එතකොට මේ බ්‍රේකර් එකේ තියෙන ඕන දේවල් ටික වෙනම පෙන්නලා තියෙනවා. ඒත් එක්කම ස්ටාර්ටර් එක ගැන පෙන්නලා තියෙනවා. ස්ටාර්ටර් එක ගත්තොත් ස්ටාර්ටර් ෆීඩින් සර්කිට් එක මෙන්න මේ සර්කිට් එකේ සර්කිට් බ්‍රේකර් එක මොකද වෙන්න ඕන. මේ හැම දෙයක්ම පෙන්නලා තියෙනවා. මෙන්න මෙතන පොඩි එරර් මැසේජ් එකක් දැන් මෙතන වෝනින් එකක් පෙන්නනවා. වෝනින් මේ වෝනින් එක මෙතන මේ වෝනින් එකේ පෙන්නලා තියෙන වෙන මොකුත් නෙමෙයි පේනවද? alert වලට පේනවද දන්නේ නැහැ. sizing the power factor 0.866 ඒ කියන්නේ මේ සිස්ටම් එකේ මෙයා කැල්කියුලේට් කරලා පෙන්නන power factor එක මේ සිස්ටම් එකේ මෙයාට පේන විදිහට power factor එක වෙන්නේ 0.866 හැබැයි අපේ ටාගට් එක උනේ 0.928 එහෙමනම් මෙන්න මෙතන ඩිෆරන්ස් එකක් තියෙනවා කියලා පෙන්නනවා. ඒ කියන්නේ අපි ඩිසයින් කරපු සර්කිට් එකේ power factor correction එකක් කරන්න ඕන. අපි බලමු මේ power factor correction එක කරන්න ඕනද කොහොමද කියන එක. ඊට අමතරව මේ සර්කිට් එකේ තියෙන හැම component එකක් ගැනම අවශ්‍ය විස්තර circuit breakers, cable lengths, එතකොට cable මේ හැම detail එකක්ම පෙන්නලා තියෙනවා. උදාහරණයක් විදිහට ගත්තොත් මම යන්න එක circuit breaker එකට මේ circuit breaker එකට ගියොත් මේ circuit breaker එකේ detail ටික මෙතන පෙන්නලා තියෙනවා. එතකොට මේක තමයි properties ටික මේ circuit breaker එකේ වෙනසක් කරන්න ඕන නම් ගන්න. එතකොට select another product වෙන product එකක් select කරන්න ඕන නම් catalog එකකින් select කරන්න පුළුවන් click කරලා මොකද්ද component එක කොහොම circuit breaker එකද මේකේ ආ circuit breaker එකද එහෙම නැත්නම් MCC එකක්ද ඒකත් එක්කම මේ කතා කරන circuit breaker එකේ curves ටික කොහොමද තියෙන්නේ settings ටික කොහොමද තියෙන්නේ settings ටික හදන්නේ කොහොමද මේ හදන settings වලින් මේ කතා කරන protection තියෙනවා. ඒකට ඔයාලට වැඩ ගොඩක් මෙතන තියෙනවා. මම මේ පෙන්නුවට මේ tool එක දැන් අපි ඉගෙන ගන්න වෙනවා මෙන්න මේ theories ටික. ඒ කියන්නේ උදාහරණයක් තමයි මෙන්න මේ circuit එකේ හැටියට අපිට අවශ්‍ය protection මෙතන තියෙනවද? මෙන්න මෙයා මොනවද කියන්නේ? මෙන්න මෙයා IR, TR, ISD I2T මේ settings මොනවද මේ time හදන්නේ කොහොමද එතකොට මේ හදන setting එක මෙන්න මේ කතා කරන downstream circuit එකත් එක්ක කොහොමද communicate කරන්නේ එහෙම නැත්නම් කොහොමද link වෙන්නේ මේකෙන් ඇත්තටම protection තියෙනවද fault එකක් වුණොත් මේ හැම දෙයක්ම simulate කරගන්න පුළුවන් මෙතන එතකොට මේ ඔක්කොම මට මේ පැය ඇතුළත කියලා දෙන්න බැරි වෙයි හැබැයි බලමු අපි ඉස්සරහට එකෙන් component wise බලමු මේ component වල තියෙන characteristics මොනවද මේවා select කරන්නේ කොහොමද අපි කලිනුත් කතා කරලා තියෙනවා cascade සහ cascading සහ discrimination ගැන එතකොට
Mr. Sugat inclined. Hello. Hello. මම කොච්චර වෙලා මියුට් සෝරි මම කොච්චර වෙලා මියුට් වෙලා හිටියද? right. මම හිතන්නේ පොඩි වෙලාවක් මියුට් වෙලා ඉන්නේ නැති. එතකොට මේ සර්කිට් එකේ අවශ්‍ය දේවල් ටික දැන් උදාහරණ නැත්නම් මම පෙන්නපු දේවල් තේරුණාද දන්නේ නැහැ. අපි ගත්තොත් මේ අපි කතා කරන එක සර්කිට් බ්‍රේකර් එකක් සෙලෙක්ට් කරොත් නැත්නම් එක කම්පෝනන්ට් එකක් සෙලෙක්ට් කරොත් මේ සර්කිට් බ්‍රේකර් එකේ තියෙන data ටික ඔක්කොම පෙන්නනවා. එතකොට සර්කිට් බ්‍රේකර් එක මොන ටයිප් එකකද නැත්නම් සර්කිට් බ්‍රේකර් එක සෙලෙක්ට් කරන්න ඕනද රෙසිඩුවල් කරන්ට් ප්‍රොටෙක්ෂන් ප්‍රොවයිඩ් කරලා තියෙන්නේ කොහොමද මේ හැම දෙයක්ම මේ ඩිසයින් එකට අවශ්‍ය හැම දෙයක්ම මෙතන පෙන්නනවා. ඊට අමතරව මම කලින් කිව්ව එකම අපහු කියනවා මොකද සමහරට මිනිත්තු වල හිටියා නම්. එතකොට මේ කතා කරන හැම පැරාමීටර් එකක්ම වෙනස් කරන්නේ කොහොමද වෙනස් වෙනවද මේ පැරාමීටර් වෙනස් වෙන්නේ අපි කතා කරන ඩිසයින් එකේ රික්වයර්මන්ට් එකේ හැටියටද මේ පැරාමීටර් එක වෙනස් වුණොත් අපට අවශ්‍ය ප්‍රොටෙක්ෂන් හරියටම ප්‍රොවයිඩ් වෙනවද එතන මේ ටූල් එක සයන්ටිෆික් ටූල් එකක් මේක ඇත්තටම ඉන්ජිනියරින් කැල්කියුලේෂන් වලට පාවිච්චි කරන්න පුළුවන් හොඳ ටූල් එකක් මම හැමෝටම ඉන්වයිට් කරනවා මේක අරගෙන පොඩ්ඩක් සෙල්ලම් කරන්න next week වෙනකම් මේකෙන් බලන්න ඇත්තටම ඩිසයින් එකක් කරගන්න පුළුවන්ද ප්‍රොබ්ලම් තියෙනවද ඒකත් එක්කම මේකට අවශ්‍ය ට්‍රේනින් මැටීරියල් ගොඩාරක් තියෙන YouTube එකේ එක එක devices set කරන්නේ කොහොමද කියන එක right මම යනවා මට තිබිච්ච problem එකක් solve කරගන්න මගේ alert එකක් පෙන්නලා තියෙනවා ඒක තමයි existing power factor එක 0.86 but අපේ target power factor එක වෙන්නේ 0.928 එමනම් මට කරන්න වෙන්නේ එකම එක දෙයයි මෙන්න මෙතෙන්ට power factor correction එකක් කරගන්න ඕනේ නම් power factor correction එක කරගන්න නම් මම මගේ bus bar එක extend කරා අපි bus bar එක පොඩ්ඩක් extend කරමු right මම මෙතෙන් bus bar එක extend කරා bus bar එක extend කළා මම මෙතෙන්ට add කරනවා source එකක් මෙතන source එක වෙන මොකුත් නෙමෙයි මෙන්න මේ source එක කවුද low voltage capacitor bank එකක් මම ටික් කරා මේ අරගෙන ඇවිල්ලා plug කරා මගේ system එකට එහෙනම් මම මගේ system එකට add කරගත්තා power factor correction capacitor bank එකක් මම කිසිම දෙයක් මේකේ set කරේ නැහැ කරන්න නැතුව calculation එක කරලා බලමු right calculate කරපුවම warnings තව ගොඩක් ඇවිත් තියෙනවා හැබැයි basically ගත්තොත් ඔයාලට පේනවා ඇති මෙන්න මේ system එකට මෙයා define කරන capacitor bank එක තමයි 32 kVAR cap එකක් මේකේ connection cable එක තියෙනවා දාන්න ඕන circuit breaker එක මොකද්ද මොන type එකේ circuit breaker එකක්ද මේ හැම දෙයක්ම පෙන්වලා තියෙනවා එතකොට මේ පෙන්වලා තියෙන circuit එකට මම මෙයා connect කරන්න කියලා තියෙන්නේ 32 kVAR capacitor bank එකක් එතකොට අපිට බොහොම පැහැදිලිව පේනවා අපේ capacity එක target power factor එක මෙන්න මේක වෙනස් කරන්න කොහොමද අපිට ඕන target power factor එක දෙන්න පොඩ්ඩක් වෙනස් කරලා බලමුද මේක වෙනස් වෙයිද කියලා right මම target power factor එක 0.99 කරනවා target power factor එක 0.99 කරා මම හිතන්නේ මුලින්ම තිබ්බේ capacity එක මම මතකත් නැහැ දැන් whatever ඔයාලට පේනවා ඇති capacity bank එකේ size එක වෙනස් වෙනවා මම මේක 90 කරන්න එතකොට බලා ගන්න පුළුවන් හරියට වෙනස් වෙනවද කියලා පේනවා ඇති මේක 0.90 වුණොත් 22 kVAR කියන්නේ මගේ target power factor එක requirement එක 0.90 වුණොත් 22 kVAR එකක් එහෙම නැත්නම් මම මේක 0.9කින් තව වැඩි කරොත් 0.99 වුණොත් මගේ capacitor bank එකේ calculation එක මම වෙනස් කරලා තිනවා 69 kVAR capacitor එකක් එතකොට මේ capacitor එක තමයි මේ system එකට connect කරන්න සිද්ධ වෙන්නේ එතකොට මේ හැම දෙයක්ම බොහොම පැහැදිලි එතකොට අපි manually calculate කරපු ගොඩක් දේවල් බොහොම විශ්වාසයෙන් මෙතන ඇවිල්ලා තියෙනවා මේක connect කරලා තියෙනවා එතකොට warnings ගන්න අඩු වෙලා තියෙනවා මේ warnings ගන්නත් බලන්න ඇයි මේ ඇවිත් තියෙන්නේ කියලා the source 160 kVA is loaded with 137 kVA which is already more than 70% of the source power. ඔයාලට පේනවද මේ කියන්නේ මේ main breaker එක ළඟ පේනවා alert එකක්. ඒ කියන්නේ මේ transformer එකේ capacity එක exceed වෙන්න හදන්නේ. මොකද 160 kVA transformer එකක් තියෙන්නේ. දැනට මේ system එකේ හැට requirement එක 137 kVA. එහෙම වුණොත් මෙන්න මෙතන problem එකක් වෙන්න පුළුවන්. එහෙම වුණොත් අපි transformer එකේ size එක වෙනස් කරනවද? මේ transformer එකේ size එක දැනට තියෙන 160 kVA අපි මේක 250 කරනවද? එහෙම 250 කරොත් මේකට උත්තරයක් හම්බ වෙනවද? එහෙම වුණොත් circuit breaker sizes කොහොමද වෙන්නේ? මේක තමයි design එක ඇත්තටම. මේ design එක කැමති විදිහට ඔයාලට කරගන්න පුළුවන්. cable length වෙනස් කරන්න. ඒකත් එක්කම cable
ටයිප් එක වෙනස් කරන්න ඕනනම් ඇලුමිනියම් කරන්න කොපර් කරන්න රික්වයර්මන්ට් එකට අවශ්‍ය data ටික දෙන්න. මේක න අමුතුවෙන් කියන්න ඕනේ නැහැ. ඔයාලට බේසිකලි මෙන්න මේ අයිඩියා එක එන්න ඕනේ. ඒකත් එක්කම මට පුළුවන් ඕනනම් පොඩි වැඩක් කරන්න. අපි උදාහරණයක් විදිහට ගමු. මෙන්න මේ සර්කිට් එක ගමුකෝ. මෙන්න මේ සර්කිට් එක ගත්තොත් මේ පැසිව් සර්කිට් එකක් තියෙන මේ පැසිව් සර්කිට් එක මම සිලෙක්ට් කළා. මේ පැසිව් සර්කිට් එකේ තියෙන ප්‍රොටෙක්ෂන් ටික අයින් කරන්න හදන්නේ මම. මෙන්න මේ සර්කිට් එක කරගෙන මේ සර්කිට් එකේ තියෙන ප්‍රොටෙක්ෂන් ටික මම අයින් කරනවා. ඒක අයින් කරන්න වෙන්නේ මෙන්න මෙහෙම. මම පොඩ්ඩක් මේක වෙනස් කරගන්න. මොකද තාමත් yes. මම මේ සර්කිට් බ්‍රේකර් එක සිලෙක්ට් කරලා ටයිප් එක සර්කිට් බ්‍රේකර් කියන එක මම ඉන්හිබිට් කරා. ඒ කියන්නේ ෆියුස් මේක මෙතන ඕන මට ෆියුස් එකක් පාවිච්චි කරන්න පුළුවන් ඔප්ෂන් තුනක් තියෙනවා. මම ඉන්හිබිට් කරා. ඒ කියන්නේ මෙන්න මේ සර්කිට් එකට මම මේ සර්කිට් මේ කතා කරන බ්‍රාන්ච් එකට මම සර්කිට් බ්‍රේකර් එකක් යූස් කරන්නේ නැහැ. සර්කිට් බ්‍රේකර් එකක් යූස් කරන්නේ නැත්නම් කොහොමද මේ සර්කිට් බ්‍රේකර් එක යූස් කරන්නේ නැත්තේ? එතකොට සර්කිට් බ්‍රේකර් යූස් කරන්නේ නැත්නම් කොහොමද වෙන්නේ? කේබල් එකේ සයිස් එක මොකද්ද වෙන්න ඕන? කේබල් බ්‍රේකර් එකක් යූස් කරනවා නම් කේබල් එකේ සයිස් එක මොකද්ද වෙන්න ඕන? එතකොට ඒකේ ලෙන්ත් කේබල් ලෙන්ත් එකට සාපේක්ෂව මේවා වෙනස් වෙනවද? පවර් ෆැක්ටර් එක වෙනස් වෙනවද? මේ හැම බ්‍රාන්ච් එකකම තියෙන හැම ඉන්ෆෝමේෂන් එකක්ම මෙන්න මේ කතා කරන මෙතන තියෙනවා. ඊට පස්සේ අපිට පුළුවන් බොහොම සරලව මේ වැඩේ ඉවර කරගත්තා නම් අපි සිස්ටම් එක කැල්කියුලේට් කරගෙන තියෙන්නේ අපිට පුළුවන් රිපෝට් එකක් ජෙනරේට් කරගන්න. එතකොට මේ තියෙන අපේ රිපෝට් එක මම රිපෝට් මේ බේසික් ඩේටා ටික පාවිච්චි කරලා කැල්කියුලේෂන් එක කළා මට පුළුවන් මගේ වෙනස්කම් ටික සේව් කරලා රිපෝට් එකක් ජෙනරේට් කරගන්න. මේ රිපෝට් එකේ සම්පූර්ණ විස්තර ටික තියෙනවා. ඒ කියන්නේ මේ රිපෝට් එකේ පැහැදිලිව ඇති මේ රිපෝට් එකේ සම්පූර්ණ විස්තර ටික තියෙනවා. මේ තියෙන ඔයාලගේ සම්පූර්ණ ඉන්ස්ටලේෂන් රිපෝට් එක. මේ ඉන්ස්ටලේෂන් රිපෝට් එකේ සම්පූර්ණ තියෙන කැල්කියුලේෂන් නෝට්ස්, ඒකත් එක්කම ට්‍රාන්ස්ෆෝමර් එක, සර්කිට් බ්‍රේකර්ස් ටික, BOQ එක, එතකොට පාවිච්චි කරන ස්ටාර්ටර්ස්, මේ වගේ ඩෙෆිනිෂන්ස් මේ හැම දෙයක්ම බොහොම පැහැදිලිව මෙන්න මේ කතා කරන ඩිසයින් එකේ රිපෝට් එකට ඇඩ් කරලා තියෙනවා. මැනුවලි කරපු හැම රිපෝට් එකක්ම අපිට මේ හැම කම්පෝනන්ට් එකක්ම මෙතන ෆුල් රිපෝට් එකක් විදිහට ඇවිත් තියෙනවා. එතකොට අපිට මේ පුළුවන් කැස්කේඩ් රිපෝට් එතකොට නැත්නම් මේ ඕනම විදිහට මේක කරන්න පුළුවන්. ඒක වගේම මේ රිපෝට් එක print කරගන්න පුළුවන්. එහෙම නැත්නම් සේව් කරන්න පුළුවන්, එක්ස්පෝර්ට් කරගන්න පුළුවන්. අපි දන්න ඕනම සිස්ටම් එකකට. එතකොට මේ තියෙන්නේ මේ කතා කරන ඩිවයිස් එකේ අපිට ඕනනම් සර්කිට් බ්‍රේකර් එහෙම නැත්නම් මේ ඩිවයිසස් වෙනම ගන්න පුළුවන්. BOQ එක වෙනම හදා ගන්න පුළුවන්. ඒතර වැඩ ගොඩක් තියෙනවා. මේ තියෙන්නේ අපේ ඩිසයින් ටූල් එක. එතකොට මම මේ ඩිසයින් ටූල් එක ඉන්ට්‍රොඩියුස් කරාට මේ ඩිසයින් ටූල් එක මෙහෙම බලලා මේ වැඩේ කරගෙන යන්න හම්බෙන්නේ නැහැ. ඔයාලට සිද්ධ වෙනවා මේක එක වැඩ කරන්න. ඒ කියන්නේ මේ සිස්ටම් එකත් එක්ක රියල් ටයිම් ඇප්ලිකේෂන් එකක් එක වැඩ කරන්න. නැත්නම් පොඩි ඩිසයින් එකක් දෙයක් කරලා බලන්න. එතකොට පැහැදිලිව තේරෙයි අපි මේ ඉලෙක්ට්‍රිකල් සිස්ටම් එකක් ඩිසයින් කරලා. එහෙම නැත්නම් සමහරට ඔයාලගේ තියෙන එක්සිස්ටිං සිස්ටම් එකක data ටික වෙන්න පුළුවන්. එක්සිස්ටිං ඩිස්ට්‍රිබියුෂන් සිස්ටම් එකක තියෙන data ටික වෙන්න පුළුවන් එන්ටර් කරන්න. එතකොට අපිට බලා ගන්න පුළුවන් මේ තියෙන කැල්කියුලේෂන්ස්, මේ තියෙන කේබල් සයිසස් එහෙම නැත්නම් මෙන්න මේ දේවල් අපි කරලා තියෙන්නේ අපි කතා කරන ඉන්ජිනියරින් ටූල්ස් එහෙම නැත්නම් ඉන්ජිනියරින් කැල්කියුලේෂන්ස් පාවිච්චි කරලාද කියන එක. එහෙමනම් මෙන්න මේ ටික තමයි අද මට අවශ්‍ය වෙන්නේ කතා කරන්න. මේක වැඩි විස්තර කියන්න ඕන නැහැ. ඔයාලා බලන්න. ඔයාලා වැඩේ කරගෙන යනකොට ඔයාලට තේරෙයි ප්‍රශ්න එයි, ප්‍රොබ්ලම්ස් ගොඩක් එයි. ඒ ප්‍රොබ්ලම් වලට හැම උත්තරයක්ම මෙන්න මෙතන තියෙනවා. ඒකත් එක්කම අපි බලමු කැස්කේඩින් ඇන්ඩ් ඩිස්ක්‍රිමිනේෂන් කරන විදිහත් තව ඉස්සරහට අපි කතා කරගෙන යනවා මේ වගේ පවර් කම්පෝනන්ට් ගැන. එතකොට මේ ටූල් එක පාවිච්චි කරලා බලමු හරියටම මේ වැඩේ සිද්ධ වෙන්නේ කොහොමද, කැස්කේඩින් වෙනවද, එහෙම නැත්නම් ඩිස්ක්‍රිමිනේෂන් කරන්න මොනවද අවශ්‍ය කම්පෝනන්ට්, මේ හැම දෙයක්ම. එතකොට ටෝටල් සිස්ටම් එක කැල්කියුලේට් කරලා ඉවරයි. අපට අවශ්‍ය විදිහට මේක යූස් කරන්න පුළුවන්. එහෙනම් අද දවසේ මම කරන්න බලාපොරොත්තු වෙන ඉන්න දේවල් ටික හිටපු දේවල් ටික තමයි මේ කිව්වේ. මට අවශ්‍යතාවය තිබුණේ මේ ටූල් එක පෙන්නන්න, මේ ටූල් එක යූස් කරන්න. ටූල් එක යූස් කරලා ඔයාලට එන ෆීඩ්බැක්ස් නැත්නම් ඔයාලගේ කමෙන්ට්ස් ටික මට වෙනම ෆීඩ්බැක් එකක් විදිහට දෙන්න. රයිට්. එහෙනම් අද දවසේ මම සෙෂන් එකේ ඩිස්කස් කරන්න හදන දේවල් ටික මෙතනින් ඉවරයි. අපි ඔයාලගේ questions තියෙනවා නම් බලමු ඒ මොනවද. ඒකත් එක්කම problems මොනවා හරි තියෙනවා නම් එහෙම නැත්නම් ඔයාලගේ feedback එකක් තියෙනවා නම් දෙන්න පුළුවන්. right. Hello, Mr. Sugar. Yes. ප්‍රශ්න තුනක් තියෙනවා. පළවෙනි එක මේකේ indicators PFR ඒ වගේ දේවල් ඇඩ් කරන්නේ කොහොමද කියන එකයි. දෙවෙනි එක දැන් මෝටර් දෙකක් දාලා තියෙනවා නම් අපි ඒක එකක් ස්ටෑන්ඩ් බයි
කරගන්නේ කොහොමද කියන එකයි. මට අපෝ ප්‍රශ්න කියන්න මට ක්ලියර් වුණේ මෝටර් දෙකකින් අපි දැන් මේ පම්ප් දෙකක් කියන්නකෝ. එතන මේන් and standby කියන එකනේ. ඕකේ. ඕකේ. හරි තුන්වෙනි එක මේකෙන් කන්ට්‍රෝලින් ඩයග්‍රෑම් ටික ජෙනරේට් කරගන්න පුළුවන්ද කියන එකයි. right මම අන්තිම ප්‍රශ්න දෙන්නම්. control diagrams design කරන්නත් බෑ, control diagrams enter කරගන්නත් බෑ. මේක ඇවිල්ලා drawing අඳින tool එකක් නෙමෙයි. අතර මේක power design කරන එකක්. එහෙම නැත්නම් අපේ system එකේ power balance කරන power requirement එක calculate කරන tool එකක්. එතකොට power component එක විතරයි මේ දේ කරන්න පුළුවන්. එතකොට සර් කියපු ඉස්සෙල්ල ප්‍රශ්නෙත් මේකට අදාළයි. ඒක තමයි indicators, phase failure release වගේ දේවල් add කරන්නත් බෑ. හේතුව control circuits ගැන නැත්නම් control ගැන මේකේ කිසිම දෙයක් ඉන්වෝල් වෙලා නැහැ. ඒක නිසා කිසිම වෙලාවක control circuit එකක් අඳින්න හෝ control components add කරන්න මේකට බෑ. දෙවෙනි එක තමයි main and standby කියන අවස්ථාවක් කියලා තිබ්බා. ඒක තමයි මේ තියෙන්නේ. මම ඒක පොඩ්ඩක් බලන්න ඕන. මමත් ඒක නැචර කන්සර්න් කරේ නැහැ. එතකොට උදාහරණයක් විදිහට ගත්තොත් මෙන්න මේ සර්කිට් එක ගත්තොත් මේ සර්කිට් එක මේන් සර්කිට් එක එතකොට ස්ටෑන්ඩ් බයි සර්කිට් එකත් මෙහෙම ඉන්නේ. එතකොට අපි බේසිකලි දන්නවා කැල්කියුලේෂන් වලදී අපිට ලෝඩ් එකේ රික්වයර්මන්ට් එක පම්ප් දෙකකට එන්නේ නැහැ. අපි පම්ප් දෙකක් තිබ්බට. එතකොට අපි සාමාන්‍යයෙන් මම ඒක වෙනම උත්තරයක් දෙන්නම් ඒකට. මේ මොකද මට මේ වෙලාවේ ඒකට කියාගන්න බැරි වෙයි හේතුව මම මේක ඇත්තටම චෙක් කරලා නැහැ. එතකොට මේන් and standby කියන දෙකේ බොහොම බේසික් අයිඩියා එකක් ගත්තොත් මේන් and standby කියන ඇප්ලිකේෂන් දෙකේදී කිසිම දවසක මේ ඩිවයිස් දෙකම පාවිච්චි කරන්නේ නැහැ. එතකොට පවර් පැත්තේ කැල්කියුලේෂන් වලදී මේක ලොකු ප්‍රශ්නයක් වෙන්නේ නැහැ පවර් සිස්ටම් එකට. එතකොට අපිට මේ සර්කිට් එක ඇඳ ගන්න තමයි මේ කියන්නේ සර්කිට් එකේ ඩ්‍රොයින් එකේ තමයි මේ ප්‍රශ්නේ වෙන්නේ සහ කන්ට්‍රෝලින් වල. එතකොට ඇත්තටම standby and main කියන එක මේ කියන රික්වයර්මන්ට් එකේදී අපිට මේක ඇඩ් කරගන්න ඕන නම් බෙස්ට් ඔප්ෂන් එක තමයි එක representation එකක් කරන එකක්. නැත්නම් එක branch එකක representation එකක් කරන එක මෙන්න මේ calculation එක කරගන්න. මම අරකට තව උත්තරයක් දෙන්නම්. මම හරියට පොඩ්ඩක් බලන්න main standby කොහොමද කරන්න කියන එක. මම හිතන්නේ උත්තර ටික හම්බෙන්නේ නැති. main standby කියන එක දැනට මතක තියාගන්න. කියන්නේ එක branch එකක් තිබ්බනම් calculation එක කරන්න පුළුවන්. මොකද control circuit එකක් පාවිච්චි කරන්න නැති නිසා අපිට ඒ control operation එක මෙතන කරන්න බෑ. Right, thank you. Thank you. මම ප්‍රශ්නයක් අහන්න කලින් ඔව් මට තව වෙනසක් ප්‍රශ්න ෂුට් එකට හෝල්ඩ් කරගන්න මට මේක දෙයක් කියන්න මතක වුණා මම මේ මෙතන මේ ඉක්විප්මන්ට් එක ගත්තා මගේ ළඟ තියෙනවා සර්ජ් ඇරෙස්ටර් මෙතන අපි සාමාන්‍යයෙන් සර්ජ් ඇරෙස්ටර් ඉන් කරනවා සර්ජ් ඇරෙස්ටර් ඉන් කරන්න දෙන්නේ නැහැ මේ සර්කිට් එකට ඔයාලා කරන්නේ data වලට ගිහිල්ලා data වල sorry project parameters වලට ගිහිල්ලා project parameters වල අපිට surge protection device එක disable කරලා තියෙන්නේ surge arrestor එක in කරගන්නවා නම් මෙන්න මේක enable කරලා ඉන්න yes කරලා ඉන්න. එහෙම නැත්නම් surge arrestor එක in කරන්න බැරි වෙනවා. in කරන්න දෙන්නේ නැහැ. right දැන් සර්ගේ ප්‍රශ්න පුළුවන්. මිස්ටර් සොගත් මේකේ මේ රෙකෝඩින් එකක් දාන්න පුළුවන්ද? ඔව් මේක රෙකෝඩින් එක තියෙනවා. මම අද හවස වෙනකොට මේ රෙකෝඩින් එකක් දානවා සර්. හරිද? ඔයාලගේ පැත්තෙන් ගත්තොත් මේ ටූල් එක ඔයාලට ප්‍රයෝජනවත් වෙයිද? මේක ඇත්තටම පොසිටිව් පොයින්ට් එකක් වෙයිද? එහෙම නැත්නම් මේක කලින් පාවිච්චි කරලා තියෙනවද? මේ සුගත් මේක අපි කලින් මම නම් කලින් පාවිච්චි කරලා නැහැ. අතට මේක වටිනවා. මොකද මම මෙකැනිකල් කරපු කෙනෙක්. ඉතින් ඉලෙක්ට්‍රිකල් ඔය පැනල් වයරින් වලදී ඇත්තටම වැදගත්කමක් තියෙනවා. මේ මොකද නැත්නම් අපි බ්ලයින්ඩ්ලි දෙන පෝට් එකක් එක තමයි යන්න වෙන්නේ. ඉතින් මේකෙන් මේ තියෙන කැල්කියුලේෂන් ටික දැනගත්තට පස්සේ ඉතින් ලොකු දෙයක් මේකෙන් කරගන්න පුළුවන්. හොඳ අන්ඩර්ස්ටෑන්ඩින් එකක් ගන්න පුළුවන්. ඇත්තටම thank you මේ සුගත් මේක මේ අපිට කියලා දුන්නට හරි වටිනවා. thank you. මම මේ ඉස්සරහටත් මේ වගේ tools කීපයක් වලට අරන් එන්න හදන්නේ. මොකද මේ series එකේ මට අවශ්‍ය වෙන්නේ ඇත්තටම මේ පොඩක් අපි design පැත්තේ තියෙන data ටික බලා ගන්න. එතකොට මේ වගේ tools කීපයක් අපි ඉස්සරහට කතා කරමු. thank you. hello මේක UPS distribution system එකක් design කරන්නත් පුළුවන්ද? yes sir පුළුවන්. මට වැඩි විස්තර මේක කියන්න බැරි වෙයි. UPS පුළුවන් right සර්ට පුළුවන් UPS එක add කරගන්න. UPS තරම් නෙමෙයි සර් වැඩ ගොඩක් මේ sources ගොඩක් add කරන්න පුළුවන්. මම මේ ටික මම සර්ට පොඩි මේකක් දෙනවා මේක add කරන්න පුළුවන්. මොකද මට මේකේ full training එක අතරම සෑහෙන පැය ගානක යන training එකක්. ඒ කියන්නේ එක devices add කරන්න. දැන් උදාහරණ තමයි මට මෙතන add කරන්න මේක add කරන්න කැමති නැහැ. add කරපුවා මෙන්න ප්‍රශ්නකට උත්තර දෙන්න බැරි නිසා මට. හරි නැත්නම් ඇත්තටම මේකේ UPS එක add කරන්න පුළුවන්. මෙතන ඕන තැනකදී UPS එක
power system එකට add කරගන්න පුළුවන්. ඒකට මේක add කරන්නේ කොහොමද කියන එක add කරන මේකට අවශ්‍ය training එක සම්පූර්ණයෙන්ම අර මම කියපු training series එකේ තියෙනවා. type කරන්න YouTube එකට ගිහිල්ලා eco structure power design එක නැත්නම් eco dial කියලා type කරපුවම trainings 8ක් තියෙනවා. ඒ trainings 8 තියෙනවා මේ එක එක component එක මේකට add කරන්නේ කොහොමද කියන එක. එතකොට සට UPS එක add කරන එක මේ තියෙන UPS තියෙන line එකේ add කරගන්න පුළුවන්. මේක add කරද්දී හරියටම බලන්න ඕන මේ UPS එක calculate කරන්න ඕන, UPS එකේ ratings හදන්න ඕන, මේ UPS එක මෙතෙන්ට ඇති වේද කියලා හොයන්න ඕන. ඒක add කරන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි මෙතන sources වලට යනකොට sources වලට ගියපුවම තියෙනවා generator එකක් add කරන්න පුළුවන්. ඒ කියන්නේ දැන් අපි දන්න system වල තියෙනවනේ අපිට නේද? අපි දන්න system එකේ තියෙනවා අපිට පුළුවන් වෙන්න ඕන දැන් මේ generator එකක් add කරන්න. එතකොට මේක තමයි අපි කතා කරන main supply එක, මේක තමයි standby supply එක. එතකොට generator එකක් add කරන්න පුළුවන්, generator capacity calculate කරන්න පුළුවන්, generator විස්තර ටික දෙන්න පුළුවන්. එතකොට හැබැයි මතක තියාගන්න මේ source දෙකම එකට connect කරන්න වෙන්නේ නැහැ. එක source එකක් open කරලා අනිත් source එක දැන් උදාහරණයක් තමයි අපි generator එක connect කරනවා නම් generator එක calculation එක කරනවා නම් generator circuit එක breaker එක close කරන්න ඕන. කියන්නේ closed. එතකොට මේ කතා කරන circuit breaker එක open කරන්න ඕන. මේ circuit මේ device එක open කරන්න ඕන. open කරලා තමයි මේ calculation එක කරන්න. එතකොට ඔයාලට පෙනෙයි මෙන්න මේ calculation එක කීයද ඉන්නේ generator size එක. මේක නම් වැරදි තාම හරියට calculate වෙලා නැහැ. generator size එක මොකක්ද තියෙනවද cable distance එක මෙන්න මේ ටික ඔක්කොම බලන්න පුළුවන්. එතකොට සගේ ප්‍රශ්නෙට yes UPS connect කරන්න පුළුවන්. මේ තියෙන UPS connect කරන්නේ කොහොමද? UPS එකක් rating කරන්නේ කොහොමද? මේ හැම දෙයක්ම අර මම කියපු විදිහටම connect කරගෙන යන්න පුළුවන් system එකට. Hello. Yes. Hello, sir. Yeah. Hello. Yeah, sir. Sir, මට මේකේ recording එක ගන්න පුළුවන් කොහොමද sir link එක? ඔව් මම මේකේ මේ හැම recording එකම මේ කරන හැම session එකකම recording මම එක YouTube channel එකකට upload කරනවා. මම හිතන්නේ මම කලිනුත් ඔක share කරලා තියෙනවා detail ටික. මම අද හවස් වෙනකොට මෙන්න මේකේ මොකද පොඩි edit එකක් කරන්න ඕන. edit එක කරපු ගමන් edit එක කියන්නේ මේ අපි කතා කරන අවශ්‍ය දේවල් ටික අයින් කරලා මම මේක upload කරනවා YouTube එකට. ගොඩක් අට අද හවසට ඔයාලට YouTube එකේ මේක available. හරි sir, okay, thank you. Hello. Hello. Okay sir. Hello. Okay sir. මට දැනගන්න ඕනේ. මට දැනගන්න ඕනේ මුතුගත් මේ අපි හිතමු බස් බාර් ටියුබ් ගල්ලයක් කියලා. එතකොට මේකේ heat balancing අපිට ambient temperature එක ඒක දේවල් අපිට පුළුවන් manage කරගන්න කියලා. ඇත්තටම මේක thermal calculation එක කරන්න පුළුවන් සර්. මොකද ඇත්තටම මේ tool එක මම introduce කරාට මේ tool එකේ expert කෙනෙක් නෙවෙයි මම. මොකද මමත් මේ tool එක මගේ පොඩි application වලට පාවිච්චි කරාට ඔය level එකේ design එකක් කරගෙන නැහැ. හැබැයි මම ආපෝසාක්ස්ට කියනවා මගේ number එකක් දාන්නවා. පොඩ්ඩක් මේකේ training material ටික follow කරන්න. මොකද මට ඇත්තටම මම අද කියපු විදිහට මට අවශ්‍ය වුණේ මෙහෙම tool එකක් තියෙනවා මේක use කරන්න. මේ tool එක use කරලා බලන්න ඔයාලගේ knowledge එක මේකත් එක්ක expand කරන්න පුළුවන්ද? yes. සර්ගේ ප්‍රශ්නෙට ගත්තොත් thermal calculation එක කරන්න පුළුවන්. බස් බාර් එකේ size එකට capacity එක thermal calculation එක කරගන්න පුළුවන්. මේකෙන් මට දැන් මේකට උත්තරයක් දෙන්න බෑ. හේතුව මම ඒ තරමට මේක aware නැහැ. ඒක නිසා සර්ට පුළුවන් නම් මම තවත් ඕනනම් links ටිකක් එවන්නම් training. basically යන්න YouTube එකට YouTube එකේ training 8ක් තියෙනවා. ඒ training 8 complete calculation එකක් කරන විදිය තියෙනවා. පොඩි වෙලාවක් අරගෙන ඒ ටික බලන්න. මොකද මමත් සමහර වෙලාවට සමහර problems වලට උත්තර හොයාගන්න එහෙම. මොකද මේක self study කරන් යන්න ඕන method එකක්. එහෙමනම් චුට්ටක් බලන්න සර්. එහෙම නැතුව ප්‍රශ්නයක් තිබොත් කියන්න මම ඒකට අවශ්‍ය expert answer එක සර් දෙන්නම්. හරි okay thank you Mr. Thank you. Thank you. මම හිතන්නේ ස්පෙෂලි මෙතන ඉන්නවා සෑහෙන ප්‍රමාණයක මේ පැනල් ඩිසයින් කරන පැනල් බෝඩ් වලට සම්බන්ධ ඉංජිනේරින් ඉන්පුට් දෙන සෑහෙන ප්‍රමාණයක ඉංජිනේර්ස්ලා ඉන්නවා. මම හිතන්නේ ඒගොල්ලන්ට හොඳ ටූල් එකක් වෙයි මේක. මොකද අපි අර ඉස්සර සර්ගෙන කියපු විදිහට මේ බ්ලයින්ඩ්ලි කරන වැඩ සමහරක් වෙලාවට කරගෙන යන්න පුළුවන්. yes ධනංජය මට ප්‍රශ්නක් තියෙනවා අහන්න පුළුවන්. as a ගොඩක් මේක ප්‍රයෝජනවත් ටූල් එක මේක කරන ප්‍රෝග්‍රෑම් ඔක්කොම ටික. right. thank you sir. thank you. මේක කරලා බලන්න මේකේ තියෙන ගොඩක් පැරාමීටර් වෙනස් කරලා බලන්න පුළුවන්. අනිවාර්යයෙන් sir. ඔව්. yes sir. සුගත් මේ voltage drop එකේදී calculate කරනකොට මේ එතකොට total voltage drop එක අපිට
සෙට් කරන්න පුළුවන්ද? yes කියන්නේ මේ threshold එක නේ. default value for BTS කියලා තියෙනවා. ඒක හරියටම. yes මෙතන මට පේනවා මේ tool එක මම ගත්තේ project parameters වල right. මගේ හිතේ මෙතන මම project parameters වලට ගියපුවම load කරලා maximum total voltage drop for generic loads right ඒක define කරන්න තමයි. පේනවද? මම විශ්වාසත් එතෙන්දී දැන් බස් බාර් අපේ ඉන්පුට් පොයින්ට් එකේ ඉඳලා එන්ඩ් ලෝඩ් එක වෙනකන් ටෝටල් එක පෙන්නන සෙට් පොයින්ට් එක මොකද්ද පොඩ්ඩක් ඔව් මෙතන මෙයා දීලා තියෙන මේකේ ටෝටල් එක කියන්නේ maximum total voltage drop for generic loads. ඒතර loads වල define කරපු එක තියෙනවා, lighting loads වලට තියෙන එක තියෙනවා බලමු අපි. ඒ කියන්නේ අපේ පොයින්ට් එකේ තියෙන මෙන්න මෙතන ඉඳලා මේ ගත්තොත් මේ පොයින්ට් එකේ ඉඳලා අපි කතා කරන load end එකට එනකන් total voltage drop එක නේ බලමු try කරලා. Circuit එක ගන්න easy. බලමු launch motor wizard මේකේ details එක පෙන්නනවා කියලා බලමු. break time මෙතන අනිවාර්යෙන් තියෙන්න ඕන මේ data ටික. total voltage drop එක කොච්චරද කියන එක. චුට්ටක් නෙමෙයි හැනෙහිලි බලමුද මේක. මොකද මමත් මම කිව්ව එකේ මම ලොකු කැල්කියුලේෂන් මේකත් එක්ක කරන්නේ නැහැ. මොකද මේක ඇත්තටම මේ ඔය අපි මේක ටූල් එකක් විදිහට අපේ ඩිසයින් ඉන්ජිනියර්ස්ලාට දෙනවා. ඒගොල්ලෝ තමයි කරගන්නේ. මේක බලමු මේක කරන්න පුළුවන්. මේක ටෝටල් මට ඒක චුට්ටක් බලලා කියන්නම් සකී නම මට මතක නැහැ කොහොමද කිව්වේ කියලා. හරි මම පොඩි වෙලාවක් දෙන්න මට පොඩි වෙලාවක් කියලා කියන්නේ මම අද හවස විතර පොඩ්ඩක් බලන්නම් මේක කොහොමද ඒක කරන්න කියන එක කරන්න පුළුවන්. මොකද ටෝටල් ඩිසයින් එකක් කරනකොට ඒක වැදගත්. අපි බේසිකලි කරන්නේ මෙන්න මෙතන ඩිෆයින් කරනවා මැක්සිමම් කියන්නේ ලෝඩ්ස් වලට තියෙන ඩ්‍රොප් එක, මෝටර් සර්කිට්ස් වල තියෙන ඩ්‍රොප් එක මෙන්න ඩිෆෝල්ට් තියෙන්නේ. මේ ටික මේ ඩ්‍රොප් ටික තමයි අපි සාමාන්‍යයෙන් කතා කරන්නේ. එතකොට මැක්සිමම් මේ බස් බාර් ට්‍රන්කින් සිස්ටම් එකේ ඩ්‍රොප් එක මේ ටික ඩිෆයින් කරලා තමයි අපි මේ කරන කැල්කියුලේෂන් ටික කරගන්නේ. ඊට අමතරව බලමු මේක කැල්කියුලේට් කරලා පෙන්නනවද මේ කතා කරන දේවල් වෙනස් කරොත් කියන්නේ කේබල් සයිසස් වෙනස් කරොත් එහෙම නැත්නම් මෙන්න මේ පැරාමීටර් වෙනස් කරොත් ඩ්‍රොප් එක කොච්චරද කියලා කැල්කියුලේට් කරලා පෙන්නනවද කියන එක තමයි සර්ගේ ප්‍රොබ්ලම් එක මම හිතන්නේ. මම ඒක චුට්ටක් බලන්නම්. මම මේ වැඩේ කරලා නැහැ. මොකද මම ඔගේ අනිත් පැත්තට වැඩ කරලා නැහැ. කියන්නේ ඩිසයින් එකේ එනේ පැත්තෙන් ඉඳලා වෙනස් කරලා බලලා නැහැ. මොකද මට ඊතරමට වෙලාවක් හම්බෙලා නැහැ මේකත් එක්ක සෙල්ලම් කරන්න. හැබැයි මම හිතනවා මම ඔයාලට පුංචි ඉන්විටේෂන් එකක් දෙනවා. ඔයාලා පුළුවන් නම් මේකත් එක්ක සෙල්ලම් කරලා බලන්න. එතකොට මටත් හොඳ ඉන්පුට් එකක් වෙන්න පුළුවන් ඔයාලගේ තියෙන ෆීඩ්බැක්ස්. ඒක නිසා මේ බය නැතුව මේ ටූල් එක ඩවුන්ලෝඩ් කරලා මේ ටික කරලා බලන්න. මේකේ තියෙනවා මැනුවල් ප්‍රෝග්‍රෑම් එකේ තියෙන හෙල්ප් මෙනු එකක්. හෙල්ප් මෙනු එකේ තියෙනවා ඔයාලට අවශ්‍ය හෙල්ප් එක. ඒක ඔන්ලයින් ගන්න පුළුවන්. නැත්නම් මම මේ හෙල්ප් එක කියන්නම් මෙතෙන්ට. මේ තියෙන හෙල්ප් මෙනු එක. ඒතර ටෙක්නිකල් හෙල්ප් එකේ සම්පූර්ණ තියෙනවා කැල්කියුලේෂන් කරන්න කොහොමද මේවා වෙන්නේ කොහොමද එතකොට මේක ගයිඩ්ලයින්ස් මොනවද හෙල්ප් එකේ තිබිච්ච ලීෆ්ලට් එක තමයි මේ තියෙන්නේ. ඇත්තටම මේ පවර් ඩිසයින් එකක් කරද්දී කැල්කියුලේෂන් පවර් පෙන්වලා තියෙනවා කොහොමද කැල්කියුලේෂන් මේ අසගේ ඉස්සෙල්ලා ප්‍රශ්න තිබ්බා UPS එක පාවිච්චි කරනවා නම් UPS එකක් කොහොමද කනෙක්ට් කරන්නේ ඒකත් එක්කම කැල්කියුලේෂන් කරන්නේ කොහොමද මේන් සර්කිට් එක ස්ටෑන්ඩ් බයි ලෝඩ් වලට කොහොමද කනෙක්ට් කරන්නේ මේ හැම දෙයක්ම වෙනම පෙන්නලා තියෙනවා. මම හිතන්නේ බෙස්ම තින් චුටි පොඩි තනියෙන් වැඩ ටිකක් තියෙනවා කරගන්න. ඒ ටික කරපුවම අනිත් එක මේක තමයි මේ ගයිඩ්ලයින් එක TNC TNS සිස්ටම්ස් වලට ඒ ටික ඔක්කොම තියෙනවා. එතකොට මේක මම හිතන්නේ මේ ට්‍රේනින් එක අහන් ඉඳලා විතරක් නෙමෙයි වැඩ ටික කරපුවම සරලට සම්පූර්ණ විස්තරය ගන්න පුළුවන්. අපි බලමු මේකට උත්තරේ හොයාගන්න ටෝටල් එක කැල්කියුලේට් කරන්න පුළුවන්ද කියන එක. හැබැයි අපිට ඩිෆිනිෂන් එක දෙන්න පුළුවන් බෝද? Okay sir, thank you. Okay. Discrimination ඒ ටික ගැන මට කියන්න මට තව සෙෂන් දෙකක් මෙහෙම කරගෙන යන්න දෙන්න මම පොඩි ටූල් ටිකක් පෙන්නලා අපි පෙන්නනවා මම ඇත්තට මීට කලිනුත් ඔය ඩිස්ක්‍රිමිනේෂන් ගැන සහ කැස්කේඩින් ගැන පොඩි සෙෂන් එකක් කරලා දාලා තියෙනවා. ඒකත් බලන්න. ඊට අමතරව මම පොඩ්ඩක් ඩීටේල් සෙෂන් එකක් කරන්න හදන්නේ discrimination and cascading ගැන especially motor circuits ගැන ගත්තොත් අපි කතා කරන industrial applications ඔක්කොටම. ඒක නිසා චුට්ටක් ඉන්න අපි මෙහෙම ටික component ටික දීලා කතා කරමු. මොකද මගේ ඔය list එකේ තියෙනවා එකක් power factor correction ගැන in detail කතා කරන්න. ඒකත් එක්කම අපි කතා කරන power component selections ගැන. ඒත් එක්කම ඔයාලා දකින්න සමහරක් වෙලාවට මගේ ඉස්සරහ තියෙන sessions ගැන තමයි මේ කියගෙන යන්නේ. මම මේක විලාම introduce කරන්න. ඔයාලා දකින්න type 1 type 2 coordination ගැන අපි බලමු type 1 type 2 coordination වල requirement එක මොකක්ද? ඒකත් එක්කම කොහොමද මේ designs කරගන්නේ components තියෙනවද කියන එක. ඊළඟ එක තමයි මම තව එක session එකක් හෝ දෙකක් කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා මේ
IMC ගැන IMC කියලා කියන්නේ intelligent motor control stations කියන අපි මේ world එක develop වෙලා අපි වෙන තැනක ඉන්නේ. එතකොට intelligent motor control devices කියන්නේ මොනවද? ඒවා කොහොමද තියෙන්නේ? මොකද ඔයාලා දකින්න ඇති සමහරක් වෙලාවට අලුතින් install කරන ගොඩක් systems වල IMC එහෙම නැත්නම් intelligent motor control components පාවිච්චි කරලා තියෙනවා. system circuits පාවිච්චි කරලා තියෙනවා. අපි බලන්න දන්නේ මේ වගේ basics මොනවද? අපිට පුළුවන් ද මේ කතා කරන level එකේ වැඩක් කරගෙන යන්න. එහෙනම් අපි ඊළඟට කතා කරන session එකකදී cascading සහ discrimination ගැන in detail කතා කරනවා. අපෝ කියන්නේ මේ සමහරක් වෙලාවට මම හොයාගන්න පුළුවන් නම් බලන්න මගේ මේ channel එක ඇතුළේම මම එක තැනක ඔක describe කරා ගිය session එකක. ඒක full session එකක් circuit breaker selection ගැන. ඒක especially කරේ technical colleges වල students වලට. ඒකෙත් basic ටික තියෙනවා. හැබැයි අපි ඊට වඩා detail එකක් කතා කරනවා අනිවාර්යයෙන්. Thank you, Mr. Thank you, sir. එමනම් මම හිතන්නේ අද දවසේ අපි ඩිස්කස් කරපු එක වලට ඉම්පෝටන්ට් වෙයි. මම ආපහුසලක් ඉන්වයිට් කරන්නේ මේක මේ මහන් ඉඳලා හරියන්නේ නැහැ. මේක ඩවුන්ලෝඩ් කරගන්න, මේකත් එක්ක වැඩ කරන්න. මම හිතන්නේ මේ බේසිකලි අපිට තිබිච්ච එක බැරියර් එකක් අයින් වුණා කියන එක තමයි මට දැනෙන්නේ. මොකද අපිට සාමාන්‍යයෙන් මේ වගේ සර්කිට් එකක්, පවර් සර්කිට් එකක්, ලෝ වෝල්ටේජ් සර්කිට් එකක් ඩිසයින් කරගෙන ඉද්දි තිබිච්ච ප්‍රොබ්ලම් තිබ්බ. ඒක තමයි අපිට මේ කම්පෝනන්ට් ටික හරියටම ප්ලේස් කරගන්න සහ මේ කම්පෝනන්ට් වල අපි ගත්තොත් කෝඩිනේෂන් එක ගැන එහෙම නැත්නම් මේ කම්පෝනන්ට් වල රේටින්ග්ස් කෝඩිනේට් වෙන්නේ කොහොමද ගැන විශ්වාසවන්ත තේරුම් ගැනීමක් කරගන්න බැරි වුණා. මොකද අපි බලනවා මේ සර්කිට් බ්‍රේකර් අපි උදාහරණයකට ගත්තොත් 22 කිලෝවොට් මෝටරයට පාවිච්චි කරපු සර්කිට් බ්‍රේකර් එකේ අපි පාවිච්චි කරලා තියෙන්නේ 22 කිලෝවොට් මෝටරයට පාවිච්චි කරලා තියෙන සර්කිට් බ්‍රේකර් එකට අපි පාවිච්චි කරේ ඇම්පියර් මෙන්න මෙච්චර ගානක බ්‍රේකර් එකක්. එතකොට මේ බ්‍රේකර් එක මේකට ඇතිද? මේ සයිස් එක හරිද? මේකද මේ කියන්නේ මේකේ කිලෝ ඇම්ප් රේටින් එක හරිද? මේ ඉෂුව එකක් තිබ්බනම් මෙන්න මේ ඉෂුව එක බොහොම පැහැදිලිව මේ විදිහින් ක්ලියර් වෙනවා. ඒත් එක්කම ඔයාලට පුළුවන් මේ